දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. සදාචාරය ජාතියක සෞභාග්‍ය උදා කරයි. පූජනීය ගංගොඩවිල සෝමහිමි ගුණ සමරුව සහ ජනවිජය මහා සමුළුව. මේ අවස්ථාවට වැඩම කොට වැඩ ඉන්න මහෝපාධ්‍යාය මහාෂ්ටවීර අෂ්ටවීර මධ්‍යම නවක සාමණේර යන ශාසනික සියලු නියෝජනයන් වලින් සැදුම්ලත් ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මේ සුවිශේෂී අවස්ථාව උපවත් කිරීමට තෙදවත් කිරීමට ගිහි නායකත්වය නියෝජනය කරමින් සැපැමිණි මහත්මා ගති ඇති වැදගත් ජනනායකයෙක් විදිහට අපි සලකන කිහිප දෙනා අතුරින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ප්‍රධාන කාරුණික පින්වත්නි, සෝම ස්වාමීන් වහන්සේ මඩිහේ මහානායක ස්වාමීන් වහන්සේ මම සලකන්නේ මගේ නිල නොවන ගුරුවරු විදිහට, ආචාර්යයන් වහන්සේලා විදිහට. මම හුඟක් ඒ උතුමන් වහන්සේලාගේ චරිතාපදාන තුලින් ත්‍රිපිටක ධර්මයේ ප්‍රාමාණිකත්වයෙන් ගෙන බොහෝ දේවල් ඉගෙන ගත්තා. භික්ෂු භූමිකාව ලාංකීය වංශ කතාවේ කෙසේ විකාශනය විය යුතුද කියන ඒ පුළුල් පරාසය හඳුනාගත්තා. ඒ සඳහා උපරිමයෙන් සාධාරණ ඉෂ්ට කරපු මෑත භාගයේ පහළ වෙච්ච යුග පුරුෂයෝ දෙදෙනෙක් විදිහට තමයි ඒ මාහිමියන් වහන්සේලා දෙනම අපි හඳුනාගත්තේ. සමහර වෙලාවට මම බණ කියලා අවසන් කරනකොට අපේ ගුරු ආචාර්යයන් වහන්සේලා සිහි කරන්නේ නාවිනේ අරිදම් මරුණායක ස්වාමීන් වහන්සේ, කඩවැද්දුවේ පණ්ඩිත මාහිමියන් වහන්සේ සිහි කරන්නේ නැහැ. මඩිහේ මහානායක ස්වාමීන් වහන්සේ, සෝම ස්වාමීන් වහන්සේ සිහිපත් කරලා පින් දෙනවා. මතුමතුත් මේ ලංකාධර්ණී තලයෙහි පහළ වෙලා සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් සිංහලයි ගුරුමයනුත් රකිත්වා කියන මේ ප්‍රාර්ථනාව තබනවා. සෝම ස්වාමීන් වහන්සේ අපවත් වුණාට පස්සේ මගේ ගුරුවරයෙක් අපවත් වුණාට වඩා අපි ඒ කාලේ පැවිද්දෙන් එච්චර පරිණත නැහැ, අවුරුදු 10ක්වත් නැහැ. වාර ගණනාවක් ඇස්වලට කඳුළු ආවා. ඒ පෞද්ගලිකත්වයේ එල්ල කරලා නෙවෙයි. මේ රටදය සමයේ ඉදිරියට යන්නේ කොයිබටද යන්නේ, කවුද මාර්ගෝපදේශකයෝ කියන අර ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා කියන ඒ නිර්වචනයට යථාර්ථය ඉෂ්ට කිරීමට තව මේකේ කවුද ඉන්නේ කියන අන්න එතනදී අපට ප්‍රහේලිකාවක් තිබිච්ච නිසා තමයි ඒ දුකක් ඇති වුණේ, සංවේගයක් ඇති වුණේ. බොහෝම සිල්වත් උතුමන් වහන්සේලා මේ තරම් ශාසනික ජාතික මෙහෙවරක් සිද්ධ කරන ගමන් ඒ භූමිකාව රැක්ක කියන එක ඒ කෙසේ පසු එසේ මෙසේ දෙයක් නෙවෙයි, සුළුපටු දෙයක් නෙමෙයි. ඇත්තමයි. මඩිහේ මහානායක ස්වාමීන් වහන්සේගේ, සෝම ස්වාමීන් වහන්සේගේ ඒ යුග පුරුෂත්වයේ මුල් කරගෙන ඒ චරිත දෙක ලියලා මේ අලුත් ස්වාමීන් වහන්සේලාට දෙන්න වටිනවා. පූර්ව ආදර්ශ ගන්න කොහොමද භික්ෂුවගේ භූමිකාව විකාශනය විය යුත්තේ, කොහොමද අපේ සිතුම් පැතුම් ආකල්ප සංකල්ප ක්‍රියාත්මක විය යුත්තේ කියන පණිවිඩය ඇස්පනා පිට අත්පස තියෙන චරිත දෙකක් අනුසාරයෙන් මතු කරන්න. දැන් වාරියපොළ සුමංගල හාමුදුරුවන්ගේ ඉඳලා අපි මතු කරනවා. මතු කරාට දන්නේ නේ ඉතිහාසයේ විශ්වසනීයත්වය නැහැ කියන එක නෙමෙයි. මේ ඇස්පනා පිට තිබුණු චරිත තුලින් ඒ චරිත වලටත් පණ දෙන එක වඩා සාර්ථකයි. පණිවිඩය ආමන්ත්‍රණය කරනවා මනසට, ඒක ප්‍රබලයි, තීව්‍රයි. මම
සමහර අවස්ථාවලදී මේ යෝගාශ්‍රම සංස්ථාවේ පැවිදීම පිළිබඳව එක්තරා කාර්යකින් දුක් වුණා. මට මහරගමට ඇවිල්ලා පැවිදි වෙන්න බැරි වුණානේ කියලා මගේ පුංචි දුකක් තිබුණා. යම් අවස්ථාවලදී. ඒකට හේතුව අපි ගොඩාක් ජාතික සංවිධානවලදී කතා කරලා වැඩ කරලා ගාක් නීති රීති වලින් අපට හරියට පීඩා ඇති කරලා තියෙනවා. එක නිදසුනක් කියන්න. ඔය පහෝගිය වකවානුවේදී ඔය පොළොන්නරුවේ ගිහිල්ලා ඩියර් පාක් එකේදී මට අනුශාසනාව ලැබිලා මං ඒ වෙලාවේදී මේ වගේම කිව්වා මේ අවස්ථාව හරි තීරණාත්මකයි මේක වරද්දාගත්තොත් ආය හදන්න බෑ සිංහලයා බෞද්ධයන් නැති වෙනවා ඒ නිසා මාත් දැන් අවුරුදු 30කට ආසන්න කාලයක් මෙච්චර කාලයකට මම ඡන්දෙ දීලා නැහැ නමුත් මේ අවස්ථාවේ මම දෙනවා කියලා ඕක කීවා කියලා මට විශාල හැම අරණ්‍ය සේනාසෙන් 200 ගානකටම ලියුම් යවලා තියෙනවා මේ මම කියපේක හරි අපහාසයක් යෝගාශ්‍රමයට හරි අගෞරවයක් ඊට පස්සෙත් මම මීඩියාස් වලට කිව්වා කවුරු කිව්වත් මම දෙන බුද්ධ වචනයට අනුකූලව එහි කිසි වරදක් නැහැ දුෂ්කටයක් දුබ්බාශයක්වත් වෙන්නේ නැහැ කියලා මම ඉතින් එහෙම කළා ඒ අපේ ඓතිහාසික යුතුයකම වගකීම 2600 ගණනාවක් අපේ දෙවුර මත පැට වූ ලාංකීය ඉතිහාසයේ එහෙමයි සැදුම්ලත් වෙන්නේ ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා ඒකයි බුදු බව ලබලා තාත්තා බලන්න ඉස්සරලා මෙහෙට ආවේ මෙහෙට වැඩි ඒකයි කපිලවස්තුවට වඩින්න ඉස්සලා මෙහෙට වැඩි රට පුංචි ජාතිය ටිකයි හැබැයි මේක තමයි අකණ්ඩව ඉතිහාසගත වෙන්නේ ලෝක වාර්තාවක් පිළිටවන්නේ මේ සසුන රකින්නවා කියන වග භාග්‍යතුන් වහන්සේ තුන්කල් දක්නා අනුවණින් දන්නවා. ඒ නිසා ඒ වගේ අපට ගොඩක් පහුගිය වකවානුවේ අපි කවදාවත් නොවුණු විදිහට ඒ වගේ වැඩසටහන් වලට සහභාගී වෙලා වෛද්‍යවරුන් සංවිධානය කරන ඒවට අපි බොහෝ කරුණු කිව්වා. මධ්‍යස්ථව කරුණු කිව්වා. අපට ගොඩාක් එකකින් අපහාස ගොඩක් ආවා. ප්‍රශ්නයක් නැහැ අපේ ඉලක්කය වෙනස් නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔය විදිහට පූර්වාදර්ශයක් ගත්තේ ඇත්ත වශයෙන්ම මඩිහේ මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් සෝම ස්වාමීන් වහන්සේලාගෙන්. ඒ චරිත මම ගොඩක් අධ්‍යයනය කළා. උන්වහන්සේලාගේ දැක්ම අනගාരിക ධර්මපාලතුමාගේ දැක්මට දෙවෙනි නෑ. මම එක නිදසුනක් කියන්නම් මට එක මහත්මියකේ අවුරුදු ගානකට ඉස්සරලා යුද්ධය දිගින් දිගට යනකොට එක විද්වත් සභාවකදී ගොඩක් සාකච්ඡා කරන ගමන් මේ වගේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ගමන් එක ස්වාමීන් වහන්සේ නමක් අහලා තියෙනවා මේ ඉතින් මේක කවුද මේක නැති කරන්න මේ යුද්ධය නැති කරන්න පුළුවන් කෙනෙක් නෑ මෙච්චර කල් ඇදුණනේ මේක මෙහෙමම තමයි කොටස දෙන එක තමයි වැඩේ කියලා. ඊපස්සේ සෝම ස්වාමීන් වහන්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න පැත්තට ඇඟිල්ල දික් කරලා ආන් අරය තමයි. මේක නැති කරනවා නම් ඉන්නේ ආන් අරය තමයි. ඔය මිනිස්සයා විතරයි ඉන්නේ කීවලු. පින්වතුනි ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ දැක්ම හරි පුළුල්. ඒ දන්නවද? නිදහසේ හිතන්න මතන්න කෙලෙස් අඩුව ඒකට අවකාශ තියෙනවා. ඒ නිසා චින්තනය දියත් වෙන්නේ ධර්මානුසාරයෙන්. ධහමට දියත් වෙන චින්තනය ධහමට මෙහා පැත්තේ දියුණුව පිරිහීම අතට ගත්තා වාගේ අතේ රේඛා වාගේ පේන්න ගන්නවා. ඒකයි එතන වෙන මොකක්වත් නිවෙතන සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා මම කිව්වේ මට මේ නිල නොවන ගුරුවරු කියලා මේ උතුමන් වහන්සේලා දෙපළ. මොකද මට පැවිදි වෙච්ච කාලේ අපි අවුරුදු 24 මහාන වෙච්ච නිසා මට පොඩි ප්‍රශ්නයක් තිබුණා මේ පන්සිල් දෙන හැටි, පිරිත් කියන හැටි, ගාථා කියන හැටි 19ක් කීවොත් 19ක් පන්සිල් දුන්නොත් 10 ආකාරයි. ඉතින් මට ප්‍රශ්නයක් තිබුණා මේකේ නිවැරදි ක්‍රමය කෝකද කියලා. අටුවාව බලනකොටත් පේනවා විකාරකතනං නාම යත්තකහයි මත්තාහි අධිකතරං කତ୍වා කතනං විකාරකතනං යත්තකාහි මත්තාහි අක්කරාණි පරිපුන්නානි හොන්ති තතෝපි අධිකතරං කତ୍වා කතනං විකාරකතනං කියලා කියමනක් තියෙනවා. ඒ කියන්නේ ඒ වචනයකට තියෙන මාත්‍රා ප්‍රමාණයට වඩා අධික කරලා කියනවා නම් ඒක විකාරකතන ඒක වැරදි කියලා. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු එකලා. ඒත් ගන්න බෑ. මොකද අති බහුතරය ඒ විකාරකතනය තමයි බැලුවට පස්සේ. ඉතින් අපිත් බයයිනේ. දැන් ඒක හොඳටම විස්තර වෙනවානේ මේ ස්වාමීන් වහන්සේලා දානවා ඒකමාත්‍රෝ භවේ රස්සෝ දිමාත්‍රෝ දීර්ඝ මුච්ඡතේ
ත්‍රිමාත්‍රස්තු ප්ලුතෝ ඤෙය්‍යෝ ව්‍යංජනං චාර්ත මාත්‍රකං කියලා. දැන් අපි භගවා කියනකොට කියවනම් අල්බන්නයි අල්බයන්න ව්‍යංජනය එක මාත්‍රා භාගයක්, අ කියනකොට මාත්‍රා එකක්, වා කියනකොට ආයන්නේ මාත්‍රා දෙකක්, ප්ලොත කියන්නේ මාත්‍රා තුනට එහා තුන හෝ. එතකොට ඒක පාලිය භාවිත වෙන්නේ නැහැ කියලා කෙලින්ම කියනවා. ඉතින් අපට දැන් ශික්ෂාපදයක් කියනකොට පන්සිල් දෙනකොට අපට පේනවා විනාඩියක් විතර යනවා ඊටත් වඩා වෙලා කරන ශික්ෂාපදේ කියලා ඉවර වෙන්න. ඒතර ප්ලුත නෙවෙයි ප්ලුතම 10ක් විතර ගිහිලා ඒක අකුරකට. ඉතින් ඊට පස්සේ මම බැලුවා මගේ විශාල ගරුත්වයක් මඩේ මහානායක හාමුදුරුවන්ටත් සෝම හාමුදුරුවන්ටත් මේ ධර්මායතනයට තියෙන නිසා මම බැලුවා උන්වහන්සේලා කෙරේ ලොකු විශ්වාසයක් තියෙන නිසා සමහරට අපේ ගුරුවරුනුත් අර විදිහම කරනවා. පස්සේ මම බැලුවා උන්වහන්සේලා කොහොමද සිල් දෙන්නේ? උන්වහන්සේලා කොහොමද දේවතා ආරාධනාව කරන්නේ? උන්වහන්සේලා කොහොමද තිසරණේ සමාදන් කරවන්නේ? මම ඒක ගත්තා. ඒක ධර්මයටත් අනුකූල බව ව්‍යාකරණයටත් අනුකූල බව ත්‍රිපිටකයේ සහ තදනුගත ග්‍රන්ථවල සඳහන් වෙන නිසා මම ඒක ගත්තා. ඒකයි මම කිව්වේ ඒ උතුමන් වහන්සේලා මගේ නිල නොවන ගුරුවරු. සෝම ස්වාමීන් වහන්සේ කියලා කියන විද්‍යාඥයෙක්. සෝම ස්වාමීන් වහන්සේ කියලා කියන දාර්ශනිකයෙක්. සෝම ස්වාමීන් වහන්සේ කියන්නේ අද්විතීය ධර්ම සංනිවේදකයෙක්. සෝම ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මහා විචාරකයෙක්. ත්‍රිපිටක ධර්මයේ තියෙන ඊ타ත්ම ගැඹුරු තැන උන්වහන්සේ අල්ලන්නේ. හැබැයි ගැඹුර තේරෙන්නේ නැහැ කියාගෙන යනකොට. උන්වහන්සේ නිතරම ගන්නේ කාමයන් ප්‍රතික්ෂේප කරන්න, ලෝභ ද්වේෂ මොහ ප්‍රතික්ෂේප කරන්න. මේක අමාරු තමයි. කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා, ආදීනවයකුත් තියෙනවා, නිස්සරණේ හොයන්න. මේ ටික උන්වහන්සේගේ සෑම බණකම තියෙනවා. ඕක චතුරාර්ය සත්‍යයේ මුසුව. ඔය චතුරාර්ය සත්‍යයේ මුසුව. හැබැයි ඔය ගැඹුර ශ්‍රාවකයාට දැනෙන්නේ නැහැ සෝම හාමුදුරුවෝ කියනකොට. සෝම ස්වාමීන් වහන්සේ කියනකොට ශ්‍රාවකයාට ඒ ගැඹුර දැනෙන එකක් උන්වහන්සේගේ රූප සම්පත්තිය නිසා ඒ දිහා බලාගෙන ඉන්නවා. අනික උන්වහන්සේගේ හඬ නිසා ඒක බලාගෙන. අනික උන්වහන්සේ කතා කරන්නේ පරිචිත විඥානඥාණයෙන් ආසයානුසේ ඥාණයෙන් දැකලා වාගේ මනසට ආමන්ත්‍රණය කරන්නේ. ඒ ආමන්ත්‍රණය කරනකොට ඔය කියපු sannivedana ක්‍රමත් එක්කලා කාටවත් මනස අයින් කරන්න බෑ. කතා කරන්නේ කෙලින්ම ඒ පුද්ගලයාට මේ කතා කරන්නේ කියලා සෝමහාමුදුරුව බණ කියනකොට හිතෙනවා. ඒ නිසා එහෙම ගත්තට පස්සේ අපේ මහානායක හාමුදුරුවෝ ඕන තරම් රටේ පහළ වෙලා තියෙනවානේ. හැබැයි සෝමහාමුදුරුව මිනිසුන්ගේ චිත්තසංතානයට ආමන්ත්‍රණය කරලා පදිංචි වෙලා නතර වෙච්ච විදිහට මෑත භාගයේ කාටද පදිංචි වෙන්න හම්බ වුණේ? සෝමහාමුදුරුව වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ඇස් වලින් කඳුළු වැටුණා පැවිදි උතුමන් වහන්සේලාගේ පවා අපේ පවා. ඒ හපංකම කොයි ස්වාමින් වහන්සේට දේත තරම් වැඩි පිරිසකට කරන්න හැකියාව ලැබුණේ? ඒ ජීවිතයේ තිබුණු සරලකම, ඒ ජීවිතයේ තිබුණු සැහැල්ලු බව, ඒ ජීවිතයේ තිබුණු බ්‍රහ්මචර්යාව රාන්රුවන් වලට වඩා දිවි පරුදුවට තබා රැකපු මහා බ්‍රහ්මචර්යාව උන්වහන්සේලා බොහෝම සසර නෙක්ඛම්මය ගොඩක් දියුණු කරලා. ඒකනේ උන්වහන්සේ කිව්වේ මම මේ ජීවිතේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කිව්වා. ඒ වචනය තුල අපට තව පණිවිඩයක් නොකියපු දෙයක්. එහෙනම් උන්වහන්සේගේ මොකද්ද බලාපොරොත්තුව? රට වෙනුවෙන් මෙහෙම හඬ නගනවා නම්, ජාතිය වෙනුවෙන් මෙහෙම හඬ නගනවා නම්, සසුන වෙනුවෙන් මෙහෙම හඬ නගනවා නම් ඒක දිවි කෙලවර කොට නම් පටන් ගත්තේ අපට පණිවිඩයක් දෙනවා මේ බෝධිසත්ව චරිතාපදානයක සන්දර්භය නේද කියලා. මහා බෝධිසත්ව චරිතාපදානයක ආකෘතිය නේද කියලා. ඒ නිසා එහෙම ගත්තට පස්සේ පින්වත්නි අපි ලොකු වෙලාවක් ගන්නෙ නෑ. ඒ සෝම ස්වාමින් වහන්සේගේ චරිතයට සමාන චරිත මේ කාලේ පින්වත්නි හරි අඩුයි. ඒ චරිත වැඩ කරනවා බහුතරයක් ස්වාමීන් වහන්සේලා වැඩ කරනවා. අපිත් ඉතින් අවුරුදු ගාණක් දැන් මේ වැඩ කරනෝනේ. අපට පේනවා කොහෙන් හරි මොකක් හරි තියෙනවා කරනකොට ආපස්සට මොකක් හරි බලාපොරොත්තුවක්. සෝම ස්වාමීන් වහන්සේගේ ඒක තිබුණා නම් අර මහා මෝටර රථයක් අර පරණ නෝන අරන් ආවට පස්සේ ඕක ගණ්ඩ තිබුණානේ. ඒ නෝන පෙරෙත්ත වුණා. නෝන ඕක මම ගත්තොත් මගේ කටට ඉබ්බෙක් දාගන්න වෙනවා කියලා කිව්වා. පස්සේ ඉතින් මේ නෝනක මම මේ දාම් පාසලුත් ආවනේ හාමුදුරුවනේ ඒ නිසා බාර ගන්න කියලා. කනගාටුයි උත්තරේ පෙර පරිදිමයි. ඉතින් මෙහෙ තියලා ගියාලු. ඔයගේ තියෙන අධාර්මික සල්ලි කුණු සල්ලි ඕක විකුණලා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්න කිව්වා.
තේරුණාද? ඉතින් මේ වගේ දැන් මේ වගේ වෙලාවකදී කොහෙ කියන්නද උන්වහන්සේගේ චරිතාපදානය ගැන? ඒක තේරාපදානයක් විදියට ලියන්න වටනව රහත් නොවුනත්. ලියලා බෙදා හරින්න. මොකද ඒ වගේ චරිතයකින් දෙන පණිවිඩය ජීවිතයක් වෙනස් කරනවා. ආමන්ත්‍රණය කරනවා. වෙනස් වෙන්න ඕන කියලා හිතනවා. අපටත් ඒක ලැබුණා යම් මට්ටමකට. අපි ඈතින් හිටියට. ඒ නිසා ඔය කාරණා රාශියකින් මම ওই චරිතය පිළිබඳව ඇගීමක් ඇති කළා, ඉතුරු කළා. බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට බලන්නට තියෙනවානේ සුවචෝ දුර්ලභෝ. නැසෙ සුවචයි. මඩිහේ මහානායක මාහිමියන් වහන්සේ, අම්පිටේ රාහුල මහානායක මාහිමියන් වහන්සේ, ඒ උතුමන් වහන්සේලාට මං හිතන්නේ සෝමහාමුදුරුව අකීකරු වුණා කියනවා නම් එකම අවස්ථාවයි තියෙන්නේ කියලා මං අහලා තියෙනවා. ජාතිය වෙනුවෙන් කතා කරන්න යන මඩිහේ මහානායක හාමුදුරුවෝගේ වචන මෘදුමලෝක නිසා සමහර මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. පස්සේ සෝමහාමුදුරුවන්ට තේරෙන භාෂාවෙන් කියන්න උනා. ඔන්න ඔතනදී විතරයි මේ ස්වීරය වට යන්න එපා කියන වචනේ කීවා කියන්නේ. හැබැයි ඒක ගණන් ගන්න නැතුව රටදෑ සමය වෙනුවෙන් උන්වහන්සේ ගියා. ජීවිතය අවසන් වෙන කල්ම ගියා. ජීවිතය අවසන් වුණාට මං හිතන්නේ බෝධිසත්ව ගමන අවසන් වුණේ නැහැ. චේතනාව පිරිසුදු නිසා. එයා සුවච ඒ ගුණය තිබිලා තියෙනවා. සුග්ගහිතග්ගාහි. හොද්දට ධර්ම විනය පිළිබඳව අවශ්‍ය කරන හැම කොටසක්ම විනය පිටකයත්, සූත්‍ර පිටකයත්, අභිධර්ම පිටකයත් කෙලස් ටිකට ගහන්න කොහොමද ගත යුත්තේ? කොහොමද ලෝකයට මේක බෙදාහලා යුත්තේ? දැන් අද බලන්නකො ඒක මේ කොච්චර උන්වහන්සේගේ දැනුගත්කම තිබුණාද කියලා. අද බලන්නකො දැන් ගොඩක් ස්වාමින් වහන්සේලා මම මේකට ප්‍රසිද්ධිය නින්දා කරනවා. බණ කියන්න යනකොට පොත ඉස්සරහ තියාගෙන බණ කියන්නේ. හැබැයි සෝමහාමුදුරුවෝ බණකට යනකොට බණ දේශනාව හිතේ තමයි තැම්පත් කරන්නේ. හිතේ අඩු කරන්නේ. කොහොමද ශ්‍රාවකයා විෂමයි, විවිධයි, ප්‍රශ්න මැද ජීවත් වෙන්නේ, කෙලෙස් බහුලයි, ඔයාවට සුදු වැඳගෙන හතරට පහට වැඳගෙන නැමීගෙන මනස් ගිනි අරන් තියෙන කෙලෙස් වලින් කොහොමද මේ මනසට ධර්මයෙන් කතා කරන්නේ? සෝමහාමුදුරුවෝ ඒ පිළිබඳව හොඳ පෙර සූදානමක් පැය ගාණක් සක්මන් කරලා තමයි ධර්ම පණිවිඩය අරගෙන යන්නේ. හොඳ පෙර සූදානමක් ඇතුව අපට පේනවා සාකච්ඡාවකට නැනපහනට ගියාට පස්සේ සෝමහාමුදුරුවන්ට පොත් ගන්නවා නම් අදාළ කාරණේ අහනකොට කොහොමද දෙන්නේ එකපාරටම? පොත නෑ. මේකේ තියෙන අවශ්‍ය කරන ඔක්කොම ටික තියෙනවා. ශාස්ත්‍රීය, දාර්ශනික සියලුම කරුණු තියෙනවා මේ පුස්තකාලය තුල උන්වහන්සේගේ. නිසා සුග්ගහිතග්ගායි භික්ෂුවකට තියෙන සුවිශේෂී දුර්ලභ ලක්ෂණයක්. සුග්ගහිතග්ගායි නොමනාව ගත්තෙත් නෑ. දැන් අද තියෙනවනේ රහත් කියලා හැමතැනම. එහෙම එකකුත් නෑ. උන්වහන්සේලා ඔය වචනේ කියවනම් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පිළිගන්නවා. නමුත් උන්වහන්සේලාට එහෙම ඇතුළ පිටත දෙකක් තිබුණේ නෑ. ඒ ජීවිතය තුළ සුපටිපන්නතාදී ගුණ ආඩ්‍යයි. පදක්කිනක් ගාහි අවවාදයේ දකුණතින් පිළිගන්නවා. ඒකත් තිබිලා තියෙනවා අර විදිහටම. ධම්ම කතිකෝ. ඒ ධර්ම කතිකයන් වහන්සේ පිළිබඳව අපට කතා කරන්න තියෙන මොකක්ද ඉතින්? බලන්නකො කොච්චර උගත්තු මේ රටේ පහළ වුණත්, කොච්චර උපාධි තියෙන හාමුදුරුවෝ පහළ වුණත්, කොච්චර දේවල් තියෙන පහළ වුණත් මිනිසුන්ගේ චිත්තසංතානට කතා කරලා මේ විදිහට ඇතුල් වෙලා පදිංචි වෙන්න හම්බුනේ මෑත භාගයේ කාටද ඒ විදිහට? තේරුණාද? නිසා ධර්ම කතිකත්වය. ඊළඟ තමයි ආකල්ප සම්පත්තිය. උන්වහන්සේ අපවත් වෙන කාල්ම පාත්‍රය තමයි දානේ වැළඳුවේ. උන්වහන්සේ හැමදාම සිවුර පෙරවේ මෙහෙම තමයි. ධර්මායතනේ ස්වාමීන් වහන්සේලා දකින්නකොට මම සමහර තැන්වල ධානව ඔබ වහන්සේ ධර්මායතනේ නේද කියලා මං අහනවා. අර සිවුරේ පාටට අඳුනා ගන්න පුළුවන්. ඒ නිසා සෝම ස්වාමීන් වහන්සේ සම්ප්‍රදායත් රැකගෙන බුදුරජාණන් වහන්සේ කියලා දුන්නු සම්ප්‍රදායත් රැකගෙන ආකල්ප සම්පත්තිය හරි ඉහළයි. කලබල නැහැ. සේකියා උපරිමයෙන් රකින්න කතා කරනවා සැරට. හැබැයි සැරට කතා කරන එක තුල පමණ කළ නොහැකි වටිනාකමක් තියෙනවා කල්පනා කරලා බලනකොට. ඒ නිසා සෝම ස්වාමීන් වහන්සේගේ චරිතාපදානය තව බොහෝ ලක්ෂණ වලින් සැදුම්ලත් බෞද්ධ භික්ෂුවකගේ තිබිය යුතු සියලුම ගුණාංග තිබුණු අතරට සිංහල ජාතිය, බුද්ධ ශාසනය, සිංහල බෞද්ධයන්ගේ උරුමයන් ඩී.වී.ජේ හරිශ්චන්ද්‍ර මහත්මයා කියවා වාගේ මේකේ ත්‍රිමූර්තිය තමයි සෝම ස්වාමීන් වහන්සේගේ චරිතයෙන් එළිදැක්ුණේ, ක්‍රියාත්මක වුණේ. ඒ නිසා අපි ගුණ සිහි කරනවා. මේක බුදුරජාණන් වහන්සේ අපට කිව්වා.
ගුණවතෙකුගේ ගුණ කියන එක තමන්ගේ ගුණේ වැඩෙන්න හේතු වෙනවා නොවලහාම කියන එක. ඒ නිසා වර්තමානයේ ශ්‍රී වජිරඥාන ධර්මායතනයෙහි ප්‍රධාන අප්‍රධාන ආදී විවිධ ඨානාන්තර දරන උතුමන් වහන්සේලා ඒ ගුණයට කරන ගරුත්වයක් වශයෙන් උපහාරයක් වශයෙන් මේක සංවිධානය කරගෙන අපේ මහරගම ධම්මසිරි නායක හාමුදුරුවෝ දවසක් කිව්වා ශ්‍රී වජිරඥාන ධර්මායතනයෙන් පහළ වෙච්ච ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ මුදුන් මල්කඩ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කියලා. සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගේ මුවෙන් එවගේ වචනයක් පිටවීම දුර්ලභයි. දුර්ලභ නිසාම නිර්ව්‍යාජී. ඒක තමයි ඇත්ත. එම නිසා මගේ වචන විශ්ේ සීමාව සම්පූර්ණ වේගෙන යනවා. මිනිත්තු 20 සම්පූර්ණ වේගෙන යනවා. අපි අදත් සංවේගජනකයි අපට දුක ඇති කරවනවා. සෝම හාමුදුරුවන්ගේ වියෝව එක ස්වාභාවික වුණා කියන වගට කරුණු එකක් තියෙනවා නම් කරුණු 99ක්ම තියෙන්නේ ස්වාභාවිකව නෙමෙයි. මම පහුගිය දවසක අම්මා බලන්න ගියාට පස්සේ කෙලින්ම කීවා අපේ හාමුදුරුවන්ව මැරුවා හාමුදුරුවනේ අපවත් වුණානේ මැරුවා කියලා කියනවා. ඉතින් ඒ නිසා රටක් වටින බුදු පුතෙක් භික්ෂු භූමිකාවට උපරිමයෙන් සාධාරණ ඉෂ්ට කරපු බුදු පුතෙක් රටට ලෝකයට බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය ගෙනිච්ච උතුමෙක් මහා පුණ්‍යවන්ත උතුමෙක් මහා බෝධිසත්වයන් වහන්සේ නමක් අතිපූජනීය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේට මේ අපි අනුශාසනා කරලා ඔබ කෘතවේදී වේලා පින් කරලා සිදු කරන සියලු කුසල් බෝධි සම්භාර ධර්ම පුරාගෙන තුන් ලොවට පිහිට වෙන්න මතු බුදු බව පිණිස උපකාර වේවා. මඩියේ මහානායක මාහිමියන් වහන්සේ ශාසන වංශ කතාවේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ උතුමෙක් අපේ උපාධ්‍යයන් වහන්සේ නමක් වාගේ ඒ වගේ උතුම පහළ වෙලා අනාවැකි කියලා තියෙනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ කියලා තියෙන 93 අවුරුද්දේ මේ රටට තව ටිකක් කාලයක් ගියාට පස්සේ නායකයෙක් පහළ වෙනවා. ඒ නායකයා මේ රට ගන්නවා උඩු යටි කුරලා අනිත් පැත්තට හිතන්නවත් බැරි මට්ටමට ඉහළට ගන්නවා. අපි කොහටවත් පන්දන් අල්ලන්නේ නැහැ. අපට හිතෙනවා මේ යන වැඩ කොටසත් එක්කලා ඇත්තටම ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ කියපු නායකයාද මේ වර්තමානයේ පහළ වෙලා ඉන්නේ කියලා. එතෙන්ට උදව් කරන්න හැමදෙනාම ඔබතුමා ප්‍රධාන කොටගෙන. මොකද හේතුව මේ කාය පාරක් ගිලිහුණොත් එහෙම කතා කරන්න දෙයක් නැහැ. අපි අලුත් ගමනක් යනවා කියලා කීවට මොකද ඔය කොයි පැත්තේ හිටියත් ඔයගලන්ට ඕකේ තියෙන සැපාඩු වෙනකොට ඔය කීවට මොකද හිතේ මොනවද දන්නේ නැති. ඔකේ දැන් රහ වැටලානේ තියෙන්නේ දියවන්නාවේ රහ වැටලා තියෙන්නේ. තේරුණාද? ඒ නිසා මේක මේ භික්ෂුව විශාල පරිශ්‍රමයක් දරලා එතුමා කීවනේ සතර දිසාවේ ස්වාමින් වහන්සේලායි මෙහි කොටස්කරුව කියලා. අපි කතා කරා කීවා බැනුම් ඇහැව්වා පොහොට්ටුවට කඩේ යනවා කිව්වා. ප්‍රශ්න නැහැ. පොහොට්ටුවට කඩේ කියන දැන් මොන හරි ගණ්ඩත් එපා. ගණ්ඩ බලාපොරොත්තුවක් නැහැ. ඔක්කොම තියෙන අවශ්‍ය තරමට. ඒ නිසා මේක සිංහල බෞද්ධ සෝමහාමුදුරුවෝ කිව්වේ සිංහලයා අසමගී බෞද්ධයා අසමගී. හැබැයි දැන් මෙතනදී සමගියක් පෙන්නවා. සමගියක් පෙන්නවා. භික්ෂුවට ආවේ හොඳ කාල පරිච්ඡේදයේ කටින පිංකම් කාලේ. දවස් 100 බණ තමාර තැන්වල එන ගානට කියන 90%කට වඩා හාමුදුරුවෝ කියවා ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ නොසලකා හරින්නට එපා. අනිත් ඔක්කොම අමතක කරලා මේ වැඩේ කරන්න කීවා කළා. මඩිහේ මහානායක හාමුදුරුවෝ බලාපොරොත්තු වෙච්ච දේශය ගොඩනගන්නට සම්බුද්ධ ශාසනය සිංහල ජාතිය සිංහල බෞද්ධයන්ගේ උරුමයන් සෙසු ජාතීන්ද සහිතව ආරක්ෂා කරගෙන රටත් ජාතියත් සමයත් ආරක්ෂා කරගෙන ඒ අතීත උතුමන්ගේ වචනයන්ට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරමින් උපහාරයක් කරමින් යෑමට
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසටම උතුම් බුද්ධාදී රත්නත්‍රයේ පිහිටෙන් ශක්තිය ලැබේවායි ගෞරවයෙන් සහ මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් ආශිංසන කරමින් මම නතර වෙනවා. ගරුතර මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. සෝම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ 16 වන ගුණානුස්මරණ ජන විජය මහා සමුළුව වෙනුවෙන් එහිදී අපේ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ ගුණ සිහි කරමින් වෙසෙසි දෙසුම සිදු කළ මීරිගම කිනිදුලාකල ආරණ්‍ය සේනාසනයේ අධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේට අපි අපගේ নমස්කාර පූර්වකව ගෞරවය පිරිනමා සිටිනවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතෙන් ප්‍රාර්ථනා කරනවා. වස්සාන ධර්ම දේශනා විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි.